ගන්නට කැමති අපේ ස්වාමීන් වහන්සේ අපි සිහින දකිනවා. බෝසත්වරුත් සිහින දකිනවා. මේ බෝසත්වරු දකින සිහිනත් අපි දකින සිහිනත් අතර වෙනස විශේෂයෙන්ම අපේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පෙර සිහින 5ක් දුටුවා කියලා ඒ ත්‍රිපිටකගත කාරණා අට කතාවල අපේ ස්වාමීන් වහන්සේ සඳහන් වෙනවා. උන්වහන්සේට මහ පොළොව යහනක් වුණා. ඒ වගේම හිමාල පර්වතය කොට්ටයක් වුණා. බෝසතාණන් වහන්සේගේ නාභියෙන් රතු ඊතන ගහක් පැන නැගී අහසේ විහිදිලා පැතිර ගියා. ඒ වගේම නොඑක් පැහැයෙන් යුතු ලිහිණියන් සිව් දෙසින් පියඹාවිත් උන්වහන්සේගේ පාමුල වැටි සුදු පැහැයක් ගත්ත ආදී කාරණා. අපේ ස්වාමීන් වහන්සේ අපේ සාමාන්‍ය මිනිසුත් සිහින දකිනවා. සමහරවිට සිහිනෙන් බය වෙනවා. මේ ආදී කාරණා තියෙනවා. අපි දකින හිණත් මේ ලෝකයේ පවතින උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන උතුම් බුදුවරු දකින හිණත් අතර විශේෂයෙන්ම බුද්ධත්වයට පෙර දකින හිණත් අතර වෙනස පැහැදිලි කරගන්න කැමති අපේ ස්වාමීන් වහන්සේ. හැම දිනාටම තිරුවන් සරණයි. ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න පෙර තමයි බෝසතාණන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ බුදු වෙන්න පෙර දවසේ ඔය සිහින 5 ගැන සඳහන් වෙන්නේ. එතකොට ඒකේ අර්ථ හැටියට එක එක සිහිනවල සඳහන් වෙනවා. උන්වහන්සේ දකිනවා නොයෙක් සිව් දිසාවෙම උන්වහන්සේ හොයාගෙන එන සිව්වනක් ශ්‍රාවකයෝ උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස බවට පත් වෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් විශාල වශයෙන් සතර දිසාවෙන් ඇවිල්ලා අර එක එක පාටින් ඇවිල්ලා සුදු පැහැයට පත් වෙනවා වගේ. එතකොට ඒ අය සිල්වත් පිරිසක් බවට පත් වෙලා බුද්ධ ශාසනය තුල සිව්වනක් ශ්‍රාවකයෝ වෙනවා. ඊළඟට උන්වහන්සේගේ ධර්මයේ ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා යනවා. ඊළඟට උන්වහන්සේගේ කීර්ති නාමය ලෝකේ පුරාම ව්‍යාප්ත වෙනවා. එතකොට මේ වගේ ඒ සිහිනවල අර්ථ හැටියට සඳහන් වෙන්නේ බුදු වුණාට පස්සේ උන්වහන්සේගේ ධර්මය ලෝකේ ව්‍යාප්ත වෙලා ශ්‍රාවකයෝ බිහි වෙලා මේ ධර්මයේ අනාගතේ පවතින ආකාරය තමයි ඒ සිහින 5න් දකින්නේ. එහෙමයි. හැබැයි දැන් බෝසතාණන් වහන්සේලාගේ ස්වභාවය අපිට සාමාන්‍ය මිනිස්සෙක් එක්ක සාමාන්‍ය කෙනෙක් දකින හිණත් එක්ක අපිට ඇත්තටම අපිට ඒව සම කරලා හිතන්න බෑ. මොකද දැන් මම සාමාන්‍ය කාරණයක් කියන්නම්. බෝධිසත්වරයෙක් ගත්තහම සසරේ පාරමී පුරන උන්වහන්සේලාගේ මහා පුදුම පුණ්‍ය ශක්තියක් එක්ක එන්නේ. ඒ පුණ්‍ය ශක්තිය දැන් සාරා සංකේය කල්පලක්ෂයක්ම දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා කියන දසපාරමී සම්පූර්ණ කරගෙන එනකොට මං ඉස්සලා අපිව දැන් සාරා සංකේය කල්පලක්ෂය කියලා නිතර අහනවනේ. එහෙමයි. එක අසංකේයයක් කියන්නේ 1.140ක් කියන. කල්පවල 1.140ක් වෙන. ඕකේ අපි බින්දු ගාන ලියන්න ගියත් ඕක පටල ගන්නවා. එහෙමයි. එච්චරකට 140ක් එකයි. එතකොට ඒ තමයි එක අසංකේයය. ඒ වගේ අසංකේයව හතරකුත් තවත් කල්ප ලක්ෂයක්. එච්චර කාලයක් පාරමී පුරාගෙන එනකොට ඒ සසරේ පුණ්‍ය ශක්තිය එක මහා පුදුමයි. දැන් බලන්න වට්ටක පිරිත. එහෙමයි. පොන්චි වටකුරුල්ලෙක්. හැබැයි මේ වටකුරුල්ලට පුළුවන් වුණා ඒ පෙර පුණ්‍ය ශක්තියත් එක්ක සත්‍යක්‍රියාවක් කළා ගින්නක් නිවන්න. ලැබුගින්න ආපස්සට හැරුණා. ඒ සත්‍යක්‍රියාවත් එක්ක. හැබැයි මේ වටකුරුල්ලෙක් හැටියට ඉපදිලා හිටියේ මහා පුදුම පුණ්‍ය ශක්තියක් ඇති බෝසතාණන් වහන්සේ තමයි සසරේ ඒ වටකුරුළු කූඩුවේ ඉපදිලා හිට පුංචි වටකුරුළු පැටියා. අපේ ස්වාමීන් වහන්සේ පුණ්‍ය ශක්තිය මේ මහ පොළොවට දරන්න බැරි මේ ලෝකයේ කම්පා කරන තරම් විශාල පුණ්‍ය ශක්තිය. ඔව් ඒ කියන්නේ සතර මහා ධාතු බාහිර වෙනස් කරන්න පුළුවන් කම්පා කරවන්න පුළුවන් පුණ්‍ය ශක්තිය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා තමයි දැන් මත්ස්‍ය රාජ පිරිත ගත්තාම නියගයක් දුරු කළා. ඒ විශාල නියගයක් ඇතිවෙච්ච වෙලාවේ මත්ස්‍ය රාජයෙක් හැටියට විලක හිටපු බෝසතාණන් වහන්සේ සත්‍යක්‍රියා කරලා වැසි හැදෑල්ලෙන්න සැලැස්සුවා. අද මත්ස්‍ය රාජ පිරිත හැටියට අපි භාවිතා කරන්නේ මේ පිරිත. එතකොට මේ බෝසත් කාලේ ඊළඟට මනුස්ස ජීවිතයකත් නෙමෙයි. සසරේ පාරමී පුරනකොට ඒ ඉපදිච්ච දැන් වටකුරුළු පැටියෙක් හැටියට මත්ස්‍ය රාජයෙක් හැටියට ඉපදිච්ච ආත්මයක එවැනි සත්‍යක්‍රියාවක් කරලා මේ ස්වභාව ධර්මයේ පවා කම්පා කරවලා වැසි හැදෑල්ලෙන්න සැලැස්සුවා ගින්නක් නිව්වා. එතකොට අපිට පේනවා බෝධිසත්වරුන්ගේ සසර පාරමී ශක්තිය මොනතරම් බලවත්ද. ඒ නිසා අනික බුදු වෙන්න දැන් ඒ වෙනකොට මට සමාවෙන්න දැන් මේක සාමාන්‍ය මානසට ගෝචර වෙන දෙයක් නෙමෙයි නේද අපේ සම්මාස. ඔව් ඒකනේ බුදුහාඳුර පෙන්නන්නේ බුදු ගුණ අචින්ත්‍යයි. එහෙමයි. ඒක සාමාන්‍ය මිනිස්සෙකුට මේ බුදුවරුන්ගේ බුදු ගුණවත් මේ සසර පුරපු පාරමී ධර්මවත් සාමාන්‍ය මිනිස්සෙකුට හිතා ගන්නවත් බෑ අචින්ත්‍යයි. ඒ සාමාන්‍ය මිනිස්සෙකුට විතරක් නෙමෙයි සෝවාන් වෙච්ච කෙනෙකුටවත් සකදාගාමී කෙනෙකුටවත් අනාගාමී කෙනෙකුටවත් රහතන් වහන්සේලාටවත් බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බුදුහාඳුරු පෙන්නන මහණෙනි බුදු කෙනෙක්ගේ බුදු ගුණ වැටහෙන්නේ තව බුදු කෙනෙකුට විතරයි කියනවා. ඒක උපමාවක් පෙන්නනවා. දැන් කෙනෙකුට එකපාරට හිතෙන්න පුළුවන් රහතන් වහන්සේ නමකටත් බෑ කියපුවාම ඒක වෙන්න බෑනේ කියලා හිතෙන්න පුළුවන්. බුදුහාඳුරු එක උපමාවක් පෙන්නන මහණෙනි එක බුදු කෙනෙක් වෙන කිසිම දෙයක් ගැන දේශනා නොකර කල්පයක් පුරාවටම
බුදු කෙනෙකුගේ බුදුගුණම විස්තර කර දේශනා කරත් කල්පය අවසන් වෙනවා මිසක් බුදුගුණ අවසන් වෙන්නේ නැහැ කියලා. එහෙනම් අපිට පේනවා ඒ කියන්නේ බුදු කෙනෙකුට විතරමයි බුදුගුණ වටහාගෙන දේශනා කරන්න හරි පුළුවන්. එහෙමයි. ඉතින් ඒ නිසා ඒකයි බුදුහාඳුරෝ පෙන්වුවේ මේ අචින්ත්‍යයි බුදුගුණේ අචින්ත්‍ය බුදුගුණ ගැන පොඩ්ඩක් හරි හිත පහදිනවා. අචින්තයේසු පසන්නාන විපාකෝ හෝති අචින්තය ලැබෙන විපාකයත් අචින්තයයි කියලා. ඒකනේ දැන් ධර්මයේ සඳහන් වෙනවා මරණ මංචකයක ද පෘතජන කෙනෙකුට කරපු දහසක් අකුසල් යටපත් කරගෙන කුසලයක් ආසන්න පිනක් හැටියට බලවත් වෙනවා නම් බලවත් කරන්න තියෙන ප්‍රබලම කුසලී බුදුගුණ මානසිකාරය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා එවැනි බෝසත් කෙනෙක් දකින හීන ඒවා අපිට විග්‍රහ කළා. ඇයි අපිට එහෙනම් පේන හීන එහෙමයි කියලා අපිට ගලප ගන්න බෑ. මොකද අනික පාරමී පුරලා ඊළඟට දුෂ්කර ක්‍රියා කරලා ඔක්කොම සම්පූර්ණ වෙලා හෙටයි බුදු වෙන්නේ කියලා බුදු වෙන්න පෙර දවසේ දකින්නේ. එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ සිහින ගැන උන්වහන්සේ කරපු විග්‍රහයන් තියෙනවා. ආදිත්ත පරියාය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ විස්තර කරනවා මහණෙනි සිහින ගැන උපමා තුනක් කියනවා. මහණෙනි සිහින කියන්නේ ජීවිතේ වඳ බව කියනවා. වඳ බව. සිහින කියන්නේ ජීවිතේ මුලාවක් කියනවා. සිහින කියන්නේ ජීවිතේ ඵල රහිත බව කියනවා. ඔන්න ඔය උපමා තුන කියනවා. එහෙමයි. ඒ කියන්නේ කර්මය වඳයි කියනවා එතන. දැන් අපි ගමු අපි හීනෙන් දකිනවා තරහකාරයෙක් රණ්ඩු වෙනවා ගහ ගන්නවා මිනිස්සු හීන දකින්නවනවා. හීනෙන් කවුරු හරි රණ්ඩුවකදී තමන්ගේ අතේ මිනිස්සෙක් මැරුණා කියලා. මිනිහක් මරනවා හීනෙන් දකිනවා. දැන් නැගිටපු ගම මිනි මරු වෙද්ද? එහෙම නැහැ. ඒ කර්මය වඳයි. එහෙමයි. ඒක විපාක ශක්තියක් නැහැ. හීනෙන් දකින්නේවට විපාක ලැබුණා නම් මිනිස්සු හීනෙන් දකින්නද සැබෑ ජීවිතේ ඉෂ්ට කරගන්න බැරි කොච්චර දේවල් සමහර ඒවා හීනෙන් මිනිස්සු දකිනවා. අපේ ස්වාමීන් වහන්සේ දැන් හොරකම් කරනවා මිනි මරනවා සමහර නොයෙක් තමන්ගේ පහස් සිතුවිලි හීන වලින් දකිනවා මිනිස්සු. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නවා එහෙමයි. ඒ සිහින නොදකින්නත් සිහියෙන් මෛත්‍රී භාවනාව වඩලා නිදා ගන්න කියනවා. පාපකම් සුපිනම් පස්සති පව්කාර හීන දකින්න නැහැ. එතකොට පළවෙනි මානිසංසය සුඛං සූපති සැපසේ නින්ද යනවා. ප්‍රබෝධමත්ව අවදි වෙනවා සුඛං පටිබුඤ්ජති. එහෙමයි. තුන්වෙනි එකන පාපකම් සුපිනම් පසති පව්කාර කිසිම හිතට පීඩාවක් වෙන හීනයක් දකින්න නැතුව සාන්ත නින්දකට වැටෙන නම් මෛත්‍රී භාවනාව වඩන්න. එතකොට අපිට පේනවා අපි දකින හීන ගොඩාක් මේ අපේ ඉෂ්ට කරගන්න බැරි බලාපොරොත්තු ආසාවල් ප්‍රාර්ථනාවල් මානසික පීඩනය තුන් දොස් කිපීමෙන් ඇති වෙන දේවල් වෙන්න පුළුවන්. එතකොට මේවා තුල එක එක හීන එක එක විකෘති දේවල් වෙනවා. ඉතින් ඒ නිසා දැන් මොකද විනය තියෙනවා එක සිදුවීමක්. මොකද මේකේ තේරුම් ගන්න පුළුවන් ගොඩක්. විවාහ වෙලා හිටියේ උන්වහන්සේ පැවිදි වුණා. බිරිඳගෙනුත් අවසර අරගෙන පැවිදි වුණා. ඒ පැවිදි වෙලා උන්වහන්සේ උදේට බඳන් උපසම්පදා බ්‍රහ්මචාරී සීලයක් රකින්න කෙනෙක්. උන්වහන්සේ මේ එදා නිදාගෙන ඉන්නකොට හීනෙන් දකිනවා තමන්ගේ විවාහක බිරිඳත් එක්ක තමන් ගිහි ජීවිතය තුළ ගත කරපු ඒ කාම්භෝගී ජීවිතයක් රාත්‍රී හීනෙන් දැක්කා. එහෙමයි. ඒ හීනෙන් දැකලා උන්වහන්සේට දැන් බ්‍රහ්මචර්යාව බිඳෙන විදිහේ දෙයක් තමයි දැක්කේ. එහෙමයි. හැබැයි මේ හීනයක්. උන්වහන්සේට එහෙම අවදි වුණා. අවදි වුණාට පස්සේ උන්වහන්සේට එකපාරට හිතුණා මගේ බ්‍රහ්මචර්යාව නැති වුණාද? මං හීනෙන් දැක්කා. ඒ කියන්නේ තමන් සැබෑ ජීවිතේ ඒ සිද්ධ වෙන දේ හීනෙන් ඒ විදිහටම දැක්කා. ඒ දැක්කට පස්සේ බුදුහාඳුර ළඟට යනවා. ගිහින් කිව්වනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං හීනෙන් බිරිඳත් එක්ක මෙහෙම කාම භෝගීව හැසිරෙනවා කාමී හැසිරෙනවා දැක්කා. මේ මගේ සීලේ නැති වුණාද කියලා. බුදුහාඳුර කියන එක හීනයක්. කිසිම ඇවතක් නැහැ කියන. සිහියෙන් නිදාගන්න කියනවා. හොඳට හිත පිහිටවාගෙන ධර්මයේ හිත පිහිටවාගෙන සිහියෙන් නිදාගන්න. එතකොට හීනෙන් දකින දේවල් වල විපාක ශක්තියක් නැහැ. ඒකයි එක වඳයි කියන්නේ කර්මය. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඒක විපාක ශක්තියක් බවට කෙනෙක්ට පත් කරගන්න පුළුවන්ද? ඒ ගැන තැවිලා හිතලා. එහෙම පුළුවන්. ඒ කියන්නේ දැන් සමහරු සිහිනවල නිකන් පලාපල කියලා යම් මට්ටමකට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. අටුවාවල විස්තර කරනවා සමහර සිහින දකින්නවා දෙවියන්ගේ බලපෑමෙන් සිහින පේන අවස්ථා තියෙනවා. දෙවිවරුන්ගේ බලපෑමෙන්. මිය පරලොවගේ ඥාතීන්ගේ බලපෑමෙන් සිහින දකින්නත් පුළුවන්. සමහර ඥාතීන් පෙනී ඉන්නවා. පින් අවශ්‍ය වුණාම හැමෝටම බැරි වෙන්න පුළුවන්. නමුත් සමහර අයට පෙනී ඉන්න පුළුවන්. සිහිනෙන් නිතර පෙනී ඉන්නවා. එහෙමයි. ඊළඟට ඔය වගේ විශේෂ අනාගතයේ Tamanට වෙන තියෙන විශාල විපතක්, හානියක්. Tamanගේ ලොකු පුණ්‍ය ශක්තියක් එක්ක සමහරුන්ට හීනෙත් පේන්න පුළුවන්. එහෙම පෙනිච්ච සිදුවීම් තියෙනවා. එතකොට ඒ වගේ කලාතුරකින් එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න බුදුහාඳුරු පෙන්නන්නේ ඒකේ අර්ථයක් හොයන්න එපා. එහෙමයි. ඵල රහිතයි කියනවා. මොකද බොහෝ දෙනෙක් සිහිනවල අර්ථ හොයන්න ගිහිල්ලා තමන් වෙනම මිත්‍යා දෘෂ්ටියකට වැටෙනවා. නොමග යනවා. ඒ නිසා ඒක බුදුහාඳුරු පෙන්නනවා මේ මනස ගැන විග්‍රහ කරන තැනක පෙන්නනවා බුදුහාඳුරු මහණෙනි ඇසෙන් දකින දේ අනුභව කරන්නේ මනස කියනවා. කනෙන් අහන දේ අනුභව කරන්නේ මනස. නාසයට දැනෙන දේ අනුභව කරගන්නේ මනස.
දිවට දැනෙනදේ අනුභව කරන්නේ මනස, කයට දැනෙනදේ අනුභව කරන්නේ මනස. ඒ කියන්නේ අපි ඇහෙන් දැකපු දෙයක් අපිට අවුරුදු ගානකට පස්සේ හරි ආයි සිහි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මනසේ තැම්පත් වෙලා තියෙන නිසා. කනෙන් අහපු දේ අවුරුදු ගානකට පස්සේ මතක් වෙනවා මට අසවලා මෙහෙම කිව්ව නේද. එතකොට ඒ ඔක්කොම මනසේ තියෙන වෙන කොහෙවත් නෙමෙයි. එතකොට මනස කියන්නේ පංච ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු අනුභව කරනවා. ඒවා මනසේ එක එක ස්වරූපයට අපි නින්දට වැටුනහම නිද්‍රාවේදී එක එක ස්වරූපයට ඒවා මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා බුදුහාඳුරෝ පෙන්නනවා ඒවා ඵල රහිතයි, මුලාවක් කියනවා. මොකද අපි සිහියෙන් අපිට ඕමනා විදිහට දකින්න එකක් නෙමෙයි. මුලාවක්. ඒ නිසා ඒකේ අර්ථයක් හොයන්න එපා කියලා තමයි බුදුහාඳුරෝ ආදිත්ත පරියාය සූත්‍රයේ ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයන්ට නිවන් අවබෝධය පිණිස යන ගමනේ පෙන්නලා දීලා තියෙන්නේ. එහෙමයි.